Hey there. Subscribe to my channel. And also press this bell icon. හරි. එහෙනම් පුතේ අයිබෝවන් අද 10 වසර ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට මේ ඔක්කොම මෙහි බාහිර ශබ්ද බාහිර දේවල් වලට අවධානය යොමු කරන්න නැතුව ඔක්කොම මේ තව කීව දෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝ සම්බන්ධ වෙනකම් හරි අපි කරගෙන යන්න පුළුවන්. ඔයාලා අතේ තියෙන මෙන්න මේ නිබන්ධනය මෙන්න මේක ශාක හා සතසෛල ව්‍යුහය සහ කෘත්‍ය කියන එක මෙන්න මේක. හරිද? හරි. ඊට පස්සේ මේකේ අපි කොටස් කීපයක් සාකච්ඡාවට ගත්තා. මේකේ මුල් කොටස් ටික තමයි සාකච්ඡා කරලා ඉවර කරගත්තේ. පොඩ්ඩක් පෙන්නන්නකො පළවෙනි පිටුව. කාලය ගත කරන්නේ නැතුව. ඒකේ ඉස්සල්ලාම තිබ්බ සෛලයක් කරන කුමක්ද කියලා. හරිද? එතකොට දැන් මෙහෙනකොට දැන් ඔය කොටස් එක්ක සමාන කට්ටිය කොහොමද වැඩසටහන යන්නේ කියලා හයි. අපි මේකට පළවෙනි පාඩම සාර්ථකව අවසන් කරා. හරිද? දෙවෙනි එක අවසන් කරා. තුන්වෙනි එක අවසන් කරා. හතරවෙනි එකේ තව කොටසක් තියෙනවා සාකච්ඡා කරන්න. හොඳට බලන්න මම මේ කියන කතාව. හරිද? එන පස්වෙනි පාඩමේ නිබන්ධනය ඔයාලට ලබා දීලා නැහැ. හරිද? ඊට පස්සේ හයවෙනි පාඩමේ නිබන්ධනය තමයි මේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ හයවෙනි පාඩම අවසන් වුණත් එක්කම අද කරලා බොහොම ඩබල් සතියකදී මේ හයවෙනි පාඩම අවසන් වෙයි. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා මේ පස්වෙනි පාඩේ නිබන්ධනයයි හත්වෙනි පාඩමේ නිබන්ධනය හම්බ වෙනවා. හරිද? මෙන්න මේ නිබන්ධන දෙක තමයි ඔයාලට ඊට පස්සේ ලැබෙන සයස්සන්න තියෙන්නේ. පස්වෙනි පාඩම එකයි හත්වෙනි පාඩම එකයි. 1 2 3 සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරගත්තා. ඒ නිසා මේ ටිකක් දිග පාඩමක් තමයි මේ සාකච්ඡා කරගෙන ඉන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දෙකෙන් අවසන් වුණාට පස්සේ අපිට අලුත් කොටස් වලට යන්න පුළුවන්. හරිද? ඒ නිසා දැන් අද 9 වසර නංගිලා මල්ලේ නිබන්ධනයෙන් ඉක්ොත් කරා. හෙට බොහෝ දුරට ඔබගේ නිබන්ධන ඉක්ොත් වීමේ හැකියාව තියෙයි. ගෲප් එකට මම ඇතුළත් කරන්නම්. කවද්ද ඔයාලගේ නිබන්ධනය ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරිද? හරි. ඒ නිසා මේ අතරතුර කරුණු කාරණා ගොඩක් සාකච්ඡා කරන්න තියෙනවා. පාඩම අතරතුරදී මම කියන්නම් කොහොමද ඉදිරි දවස්වල ඉදිරි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. තව ඔයාලගේ ප්‍රශ්න මතර සාකච්ඡාවකුත් තියෙනවා, පේපර්ස් කට්ටලයක් තියෙනවා. ඒ ගැනත් මම සාකච්ඡා කරන මේ අතරතුරේදීම. හරි. එන්න මෙහාට. සෛලයක් කරන කුමක්ද කියලා පැහැදිලි කරා. හරිද? සෛලයක් කියන එක දන්නවා. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකය තමයි ගන්න සෛලය කියලා. ජීවීන්ගේ ව්‍යුහය හදන්න බොහෝ කාර්යයන් කරන දායක වෙන්නේ මොකද්ද මේ කියන සෛලය කියලා කිව්වා. ඊට පස්සේ සෛල විද්‍යාවේ ඉතිහාසය ගැන ඔන්න අපි පැහැදිලි කරා. හරිද? සෛල හොයාගත්තේ කවුද? ඊට පස්සේ තියෝඩෝ ෂෝවාන් ඔය වගේ විස්තර ගොඩාක් අපි සාකච්ඡා කරගෙන ආවා සෛලය ගැන. ඊට පස්සේ සෛල වාදය කියලා කරුණක් ඔයාලට ඔන්න පැහැදිලි කරා. හරිද? සෛල වාදය කියලා කියන්නේ ශ්වාන් සහ සෛල විසින් ඉදිරිපත් කරපු සෛල වාදය. සෛල වාදයේ සමන්විත වෙනවා ප්‍රධාන කරුණු කාරණා තුනක් කියලා කිව්වා. රතු පාට පැණි ඉරි ගහ ගන්න කියලා ඔන්න කිව්වා. සියලුම ජීවීන් සෛල එකක් හෝ ඊට වඩා වැඩි ගණනකින් සෑදී ඇත කියන එක ඔන්න පැහැදිලි කරා. සියලුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ සෛලය කියලා කිව්වා. සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියලා කිව්වා. එතකොට එහෙනම් සෛල වාදයේ ප්‍රධාන කරුණු කාරණා තුනක් ගැන අපි මේකේ සාකච්ඡා කරා. එහෙනම් සියලුම ජීවීන් සෛල එකක් හෝ ඊට වැඩි ගණනකින් සෑදීලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ සියලුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකය සෛලය කියලා කිව්වා. ඒ වගේම සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියලා ඔන්න කිව්වා. එතකොට සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියන කාරණාව කිව්වා. මේ තමයි සෛල වාදයේ තියෙන සම්පූර්ණ කරුණු කාරණා ටික. එතකොට එහෙනම් ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකයේ සෛලය කියලා කිව්වා. ඊට පස්සේ ජීවියෙක් සෑදලා තියෙන තනි සෛලයකින් හෝ සෛල වර කීපයකින් කියලා කිව්වා. සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියලා ඔන්න කරුණු කාරණා තුන පැහැදිලි කරා. මේ තමයි සෛල වාදයේ තුල තිබිය යුතු ප්‍රධාන කරුණු කාරණා තුන. මේ කරුණු කාරණා තුන හරියට අවබෝධය තියෙනවා නම් සෛල වාදයේ ඔළුවේ තියෙනවා. ඒ වගේම මේ ඉදිරිපත් කළේ ශ්වාන් සහ සෛලන් කියලා සෛල වාදය ඉදිරිපත් කරා. හරි. ඊට පස්සේ පිටුවංකවම දෙකට යනවා. සෛලේ ප්‍රමාණය කියන එක ලොකුවට අපිට පැහැදිලි කරන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඔන්න තමයි අපේ පාඩමේ සුවිශේෂීම තැනට අපි එන්නේ. හරිද? සෛල විත්තිය සෛල ට්‍රාන්ස්මේ කියලා තියෙනවා. මම මේක එදා පැහැදිලි කරනවට ගත්තා මෙන්න මේ රූප සරහන. හරියට බලා ගන්න අවස්ථාව මොකද්ද කියලා. මේකේ මම ගන්නවා මෙතන ශාක සෛලය. මෙතනම ගන්නවා සත්තු සෛලයක් ගන්නවා. හොඳට බලන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. බාහිර දේවල්ට අවධානය යොමු කරන්න එපා. මේ පැත්තම බලා ගන්න.
ශාක සෛලයක් අඳිනකොට මෙන්න මෙහෙම තමයි ලේසියෙන්ම අඳින්න පුළුවන් ක්‍රමය. හරිද? මේක ශාක සෛලය. මේක සත්ත්ව සෛලය. ඔයාලට බැලු බැලම වෙනසක් පේනවා ඇති. මොකද වෙනස? ශාක සෛලයට කොටුවක ආකාරයේ තියෙනවා ටිකක් ලොකුයි. සත්ත්ව සෛලයේ රවුමට තියෙනවා ටිකක් ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම ශාක සෛලය ඇතුලේ මෙන්න මේ වගේ පුංචි කොටසක් ඔයාලට දකින්නත් හම්බ වෙනවා. ඔන්න ඔය වගේ. එතකොට එහෙනම් ශාක සෛලයක මේ බාහිරම සීමාව තමයි සෛල බිත්තිය. මොතර බලන්න මේ කොටස් ටික ආයේ ගියේ. ඔය ඉතිසලා ඔන්ලයින් ක්ලාස් වල කියපුවා. අද මේ කොටස් ටික දන්නේ නැතුව මෙතනින් එහාට යන්න බෑ. හරිද? සෛල බිත්තිය ඇතුලෙන් තියෙන පුංචි පටලයක්. ඕක අපි හඳුන්වනවා ප්ලාස්මා පටලය කියලා. එතකොට එහෙනම් සත්ත්ව සෛලයේ බාහිරම සීමාව තමයි මේ කියන ප්ලාස්මා පටලය. ඊට පස්සේ මේ ශාක සෛලයේ ඇතුලේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. හැබැයි ශාක සෛලයේ මේක තියෙන්නේ පැත්තකට වෙන්න. හරිද? බලන්න අවස්ථාව. ශාක සෛලයේ මැද තියෙන මේ වගේ විශාල කොටස අපි හඳුන්වනවා රික්තකය කියලා. මේක රික්තකය. මේක නම් කරන්න පුළුවන් මට. මේකෙත් මේ කොටස නම් කරන්න පුළුවන් න්‍යෂ්ටිය කියලා. ඔන්න බලන්න කොටස් ටික මම කොහොමද අරන් ආවේ කියලා. ශාක සෛලයක බාහිරම සීමාව තමයි සෛල බිත්තිය. ඊට ඇතුළේ තියෙන මොකද ප්ලාස් පටලය. හැබැයි සත්ත්ව සෛලයක බාහිරම සීමාව තමයි ප්ලාස් පටලය කියලා කියන්නේ. ඊට ශාක සෛලයේ ඇතුළේ මැද විශාල තියෙන රික්තකයක්. පැත්තකට වෙන න්‍යෂ්ටියක් තියෙනවා. සත්ත්ව සෛලයේ මැද තමයි තියෙන්නේ මොකද්ද? න්‍යෂ්ටිය කියන එක. ඊට පස්සේ ওই ටික පැහැදිලි කරලා එනකොට ඔයාලට හම්බුණා මාතෘකාවක් ගොල්ගි දේහ කියලා. මේ වගේ තැටි ස්වභාවයෙන් තියෙනවා කියලා කිව්වේ. මේක තමයි ගොල්ගි දේහ පැහැදිලි කරා අපි. හරි කතාව. මේක ශාක සෛලය තුලක් තියෙනවා, සත්ත්ව සෛලය තුලක් තියෙනවා කියලා මම පැහැදිලි කරා. හැබැයි මේ ටික මම පැහැදිලි කරගෙන යනකොට මට ඕනකම තිබ්බා ශාක සෛලය ගැන ඔයාලට පැහැදිලි කරන්න. ශාක සෛලයේ තියෙන සෛල බිත්තිය ගැන පැහැදිලි කරන්න අවශ්‍ය වෙලා තිබ්බා. ශාක සෛලයේ තියෙන සෛල බිත්තිය සම්පූර්ණයෙන්ම අජීවී කියලා වඩ මම කිව්වා. ඔය ඉස්සෙල්ලා ඔන්ලයින් ක්ලාස් එකේ. ඊට පස්සේ කිව්වා මේක සෑදිලා තියෙනවද? සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් වගේ දේවල් වලින් තමයි මේක සෑදිලා තියෙනවා කියලා මම කිව්වේ. පෙක්ටිඩ් වලින් මන්දරයන් සෑදිලා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම පාරගම්‍යයි කියලා ඔයාලට මම කිව්වා. පාරගම්‍ය කියන්නේ ඕනම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන්න පුළුවන් එක තමයි පාරගම්‍ය කියලා කිව්වේ. එතකොට එහෙනම් ශාක සෛලයක තියෙන සෛල බිත්තිය පාරගම්‍ය කිව්වා, අජීවී කිව්වා, ඕනම ද්‍රව්‍යයකට එහා පැත්ත මෙහා පැත්ත ගමන් කරන්න පුළුවන් කිව්වා. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින් වගේ සංයෝග වලින් මේක සෑදිලා තියෙනවා කියලා ඔයාලට ඕන කිව්ව කතාව. මේ තමයි සම්පූර්ණ මොන ශෛලය ගැනද මේ ශාක සෛලය ගැන තියෙන කරුණු කාරණා ටික. ඒ වගේම ශාක සෛලයේ සෛල බිත්තිය ගැන කරුණු කාරණා ටික. ඊට පස්සේ ඔය ගැන පැහැදිලි කළා. මම පැහැදිලි කරනවා ඊට පස්සේ ප්ලාස් පටලය ගැන පැහැදිලි කරා. ප්ලාස් පටලය කියන එක පැහැදිලි කරේ මේක අර්ධ පාරගමේ පටලයක් කියලා. ඒ කියන්නේ තෝරාගත් ද්‍රව්‍යයන්ට පමණක් එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන අවස්ථාව උදා කරලා දෙන එකක් තමයි අර්ධ පාරගම පටලයක් කියලා අදහස් කරේ. මම ඒකෙදි වර පැහැදිලි කරා පටල වර්ග තුනක් තියෙනවා කියලා. අර්ධ පාරගම්‍ය, අපාරගම්‍ය, ඊට පස්සේ පාරගම්‍ය, අර්ධ පාරගම්‍ය, අපාරගම්‍ය කියලා. පාරගම්‍ය කියලා කියන්නේ ඕනම දෙයකට එහා පැත්ත මෙහා පැත්ත ගමන් කරන්න පුළුවන්. අර්ධ පාරගම්‍ය කියලා කියන්නේ තෝරාගත් ද්‍රව්‍යයන්ට පමණක් එහා පැත්ත මෙහා පැත්ත ගමන් කරන්න පුළුවන්. අර්ධ පාරගම්‍ය කියන එක. අපාරගම්‍ය කියලා කියන්නේ කිසිම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන්න බැහැ කියන එක තමයි මේකේ අදහස් වෙන්නේ. එතකොට එහෙනම් සෛල බිත්තිය මුතර අහගන්න කතාව පාරගම්‍යයි, ප්ලාස් පටලය අර්ධ පාරගම්‍ය කියලා ඔයාලට මම ගල්ල ඉවරයි මේකට. හරිද? හරි. ඊට පස්සේ බලා ගන්න මෙතනින් එහා කොටස. මේකේ ප්ලාස් පටලය ගැන තමයි ඊට පස්සේ තව පොඩ්ඩක් සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්ලාස් පටලයේ සෑදිලා තිනවා කියලා ඔයාලට මම ඉගෙනුවා ප්‍රධාන කොටස් තුනකින්. ඒ කියන්නේ කොහොමද? ප්‍රෝටීන් තියෙනවා කිව්වා, කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ලිපිඩ තියෙනවා කිව්වා. එතකොට එහෙනම් මේ සංඝටක තුනෙම තමයි මේක සෑදිලා තිනවා කියලා ඔයාලට ඉගෙනුවේ. හරිද? එතකොට එහෙනම් මොනවද? කොටස් තුන තමයි එකක් කාබෝහයිඩ්‍රේට්,
ප්‍රෝටීන ලිපිඩ මේ සංඝටක තුනෙන්ම තමයි මේ ක්ලාස් පඩලේ සෑදිලා තියෙන්නේ. ඒකෙත් වැඩිපුරම තියෙන්නේ මොනවා කියලා කිව්වද වරම? ලිපිඩ තියෙනවා කිව්වා, ප්‍රෝටීන් තියෙනවා කිව්වා, කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ අඩුවෙන් කියලා වට ගන්නවා. හරිද? හරි. ඔය විස්තර ටික ඔක්කොම පිටු අංක 2 අපි සඳහන් කරා. 2 සහ පිටු අංක 3. හරිද? ක්ලාස් පඩලේ කියන කාර්යයන් ටික මම පැහැදිලි කිරීම කරලා අවසන් කරගත්තා. ඊළඟට අපි බලන්න පිටු අංක 4. හරිද? ඔන්න එහා පැත්තේ තියෙනවා ව්‍යුහය, ගොල්ගි දේහයේ ව්‍යුහය. අපි කොහොම දැන් අවසන් කරන් ආපු කොටස්. හරිද? ගොල්ගි දේහය ගැන ඔන්න ඔයාලට පැහැදිලි කරන්න ඉගෙන ගන්න කොටස් ටික තියෙනවා. හරිද? බලන්න ගොල්ගි දේහය කියලා කියන්නේ මොකක්ද කියලා. ගොල්ගි දේහය කියලා කියන්නේ හරිද? පොඩක් මෙන්න දෙන්න. හෙලෝ. හෙලෝ. ඔව්. පුළුවන් හරි පුළුවන් දෙන්න හරි හරි එන්න මෙහාට ඊට පස්සේ ගොල්ගි දේහය කියන කොටස තමයි සාකච්ඡාවට ගත්තේ. මේක සත්ත්ව සෛලය තුල දිනක් කිව්වා ශාක සෛලය කියන සෛල වර්ග දෙකේම තුල දකින්න හම්බ වෙනකොට ගොල්ගි දේහය. ඊට පස්සේ බලන්න මේක තියෙන පැතලිත් තටි ආකාරයෙන් තියෙනවා කියලා අපි නෝට් එකේ ලියලා ඇති. දැන් ඔයාලගේ නෝට් එකේ ලියලා ඔක දිහා බලන් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒවා ආශ්‍රිත පින්න ගෝලාකාර හැඩති ආශ්‍රිකාවලින් සමන්විතයි කියලා කිව්වා. කෝෂ වෙන්ම ආශ්‍රිකා තනි පටලයකින්. ඒ කියන්නේ මේක හම්බෙලා තියෙන පටල කියෙන්ද තනි පටලමේ ඉන්ද්‍රිකාව කිය තමයි ගොල්ගි දේහය දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ කොහොමද? තනි පටලමේ ඉන්ද්‍රිකාවක්. හරිද? ඊට පස්සේ සාමාන්‍ය ගොල්ගි දේහයක් තැනීමට කෝෂ 5ක් 7ක් අතර සංඛ්‍යාවක් සහභාගී වෙනවා. ඒතකොට එහෙනම් මොකද වෙන්නේ? 5ක් 7ක් අතර සංඛ්‍යාවක් මේ සඳහා දායක වෙනවා. තැටි 5ක් 7ක් අතර සංඛ්‍යාවක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. කෝෂවල මධ්‍ය ප්‍රදේශයේ සිහින් අතර පර්යන්තය මහත් වෙලා තියෙනවා. කෙරවල මහත් වෙලා තියෙනවා. බලන්න ඔය කියනකොට උඩු රූපෙ දිහා බලන්න. උඩු රූපෙ දිහා බලන්න. ඊට පස්සේ සාමාන්‍ය ගොල්ගි දේහය බහුල පිටන්නේ ශ්‍රාවීය කෘත්‍යයන් සඳහා. ඔය ගොල්ගි දේහෙන් පුංචි පුංචි බෝල ගැලවෙනවාට පේනවා ඇති. ආශ්‍රයිකා කියලා නම් කරලා දෙන්නේ. ඕක අපි පහුවෙලා නම් කරා ලයිසෝසෝම කියලා නම් කරා. හරි. ඒ නිසා ඔන්න ඒ කොටස් ටික ඔන්න පැහැදිලි කරලා අවසන් කරා. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්න ගත්ත සුවිශේෂී කොටසක්. මේ කොටස තමයි ඕපදූප කොටස. හරිද? අපේ අතරක් තියෙනනේ ඕපදූප හොයන කට්ටිය. තේරෙනවද? එහා ගෙදර මොනවද ගන්නෙ? මෙහා ගෙදර මොනවද කරන්නේ? යාළුවා මොනවද කරන්නේ? අරයා මොනවද කරන්නේ කියලා එක එක කෙනාදී ඕපදූප හොයනවා. හරිද? ඒ නිසා මම නම් ඕපදූප මැන්නේ මගේ පාඩුවේ මම වැඩ කරන් ඉන්නවා. බහුතරයක් කට්ටිය මොකද ඉන්නේ? තමන්ගේ පාඩුවේ ඉන්නවා. හැබැයි සමහර ඔය කට්ටිය ඕපදූප හොයන කට්ටියත් ඉන්නවා. හරිද? ඒ නිසා ඒ වගේම අපේ අතර ඕපදූප හොයනවා වගේම සෛල අතරත් ඕපදූප හොයන කෙනෙක් ඉන්නවා. අන්න අපි එහෙනම් හොයාගෙන යන් සෛල අතර ඕපදූප හොයන කෙනා කවුද කියලා. හරිද? සෛල අතර ඕපදූප හොයන කෙනා මෙන්න මෙයා. ඔන්න දැන් නම් කරලා තියෙන්නේ. මේක නම් කරන්න පුළුවන් අන්තක් ප්ලාස්ම ජාලිකා කියලා. තේරුණාද? ඔන්න එතකොට එහා ඒ ගෙදරයි මෙහා ගෙදරයි තොරතුරු හොයන කෙනා තමයි කවුද එහෙනම්? අන්තප්ලාස්ම ජාලිකා කියලා කියන්නේ. තේරුණාද? එතකොට එහෙනම් මේ අන්තප්ලාස්ම ජාලිකා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා මෙන්න. හරිද? එතකොට මේ අන්තප්ලාස්ම ජාලිකා යාපද සෛලය දක්වාම ගමන් කරනවා. දැන් මෙතනින් එහා පැත්තේ සෛලයක් තිබ්බම මොකද වෙන්නේ? ඒ සෛලයත් එක්ක මොකද වෙන්නේ? තොරතුරු හෝමාරු කිරීමේ කාර්ය කරන්නේ කවුද එහෙනම්? අන්තප්ලාස්ම ජාලිකා. මේ අන්තප්ලාස්ම ජාලිකා වර්ග දෙකක් තියෙනවා කියලා මම ඔයාලට ගිය සතියේ ඉගෙනුවා. එකක් තමයි මොකද්ද? SER අනිත් එක තමයි RER කියලා කොටස් දෙකක් තියෙනවා. මේ SER කියලා කියන්නේ සිනිඳු අන්තප්ලාස්ම ජාලිකා කියන නම් කරා. සිනිඳු අන්තප්ලාස්ම ජාලිකා. RER කියලා කියන්නේ මොනවද? රළු අන්තප්ලාස්ම ජාලිකා. සිනිඳු අන්තප්ලාස්ම ජාලිකාවල දකින්න හම්බෙන්නේ නැහැ රයිබෝසෝම. හැබැයි RER වල දකින්න හම්බෙනා මොනවද? රයිබෝසෝම. මේ රයිබෝසෝම පිළ නිසා තමයි මේවට මොකක් කියලා කියන්නේද? RER කියලා කියන්නේ. රළු අන්තප්ලාස්ම ජාලිකා. එතකොට එහෙනම් ඔයාලට මම අඳිරික පෙනී දන්නේ මෙන්න මෙහෙම මට පුළුවන් අඳින්න. ඔන්න ඔහම තිත් දාලා තියෙනවා. තේරුණාද? ඔය තිත් වලින් දාලා තියෙන මොකක්ද එහෙනම් මේ රයිබෝසෝම් පිටීම. එතකොට ඒවට තමයි කියන්නේ මොකක්ද? රළු අන්තප්ලාස්ම ජාලිකා කියලා කියන්නේ. එතකොට එහෙනම් අන්තප්ලාස්ම ජාලිකා තියෙනවා නම්
මෙවුවා මේ අන්තස්ප්ලාස්ම ජාලිකා මත රයිබෝසෝම තියෙනවා නම් මේවට කියනවා කළු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා. රයිබෝසෝම නැත්තම් මේවට කියනවා සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා. එතකොට එහෙනම් ඔන්න ඔය විස්තරේ ඊට පස්සේ ඔයාට දීලා තියෙනවා පිටු අංක 5. හරිද? කාර්යයන් ගැන ඔන්න පැහැදිලි කරා. හරි කතාව. ඊට පස්සේ ඔන්න කොටසක් තියෙනවා මයිටොකොන්ඩ්‍රියම කියලා මාතෘකාවක්. හරිද? මේක තමයි වැදගත්ම කොටස. මොකද අහන්න මයිටොකොන්ඩ්‍රියම කියලා කියන්නේ මොකද්ද කරන කාර්යය. අපි මේකේ නෝට් එකක් ලියලා ඔක්කොම සම්පූර්ණයි. මේ මතක් කිරීමක් කරගෙන යන්නේ ඊළඟ කොටසට පටන් ගන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් 10ක් අරගෙන. මගේ මට ප්‍රශ්න අහන්න සර් දැන් මේ අන්තප්ලාස්ම ජාලිකා එකේ එහා පැත්තටම සෛලයක් තිබ්බොත් තොරතුරු හොමාල් කරනවා. මට ඇහෙන්නේ අන්තප්ලාස්ම ජාලිකා එහා පැත්තේ සෛලයක් තිබ්බේ නැත්තම් කොහොමද තොරතුරු එහා පැත්තේ සෛල තිබුණ නැත්නම් තොරතුරු හොමාල් කිරීමක් එතන එහා යන්නේ නැහැ. තේරෙනවද මේක? දැන් මෙතනින් එහා පැත්තේ සෛල අන්තප්ලාස්ම ජාලිකාවට අහන්න මොකක්ද ප්‍රශ්න අහන්න. හරි. එයා ඇහුවේ මට තේච්ච විදියට මම කියන්නම්. මේ සෛලයට එහා පැත්තේ තව සෛලයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ සෛලයත් එක්ක තොරතුරු හෝමාරු කරගැනීමේ කාර්ය කරනවා. තේරෙනවද? හැබැයි එහා පැත්තේ සෛලයක් නැත්තම් මොකද වෙන්නේ? මේ අන්තස්ප්ලාස්ම ජාලිකා මැරෙන්නේ නැහැ. තේරෙනවද? සමහරට මේ සෛලයෙන් තව සෛලයක් එහා පැත්තේ හදන්න පුළුවන්. හරිද? මේ සෛල කියන එක දැන් අපි උදේ නැගිටලා මේ බල්ල වෙලා මේ අතපය හොදන මොකද වෙන්නේ? අපිට පේන්නේ නැති මේ සෛල දහස් ගණන් මෙතනින් මොකද ගැවිලා යනවා. හරිද? රළු තුවාලයකින් මුණ පිහනකොට ඒ වගේම රැවුල කපනකොට මොකද වෙන්නේ? මේ හැම රැවුලත් එක්කම සෛල දහස් ගණනක් කැපිලා අයින් වෙනවා. හරිද? අලුතෙන් සෛල ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා කියන මොකද වෙන්නේ? මෙයාගේ එහා පැත්තේ සෛලය නැහැ කියලා. එතකොට එනම් එහා පැත්තේ සෛලය හදන්න මේ න්‍යාස්ටිනන් දත්ත අරන් යන්නේ කවුරු හරි හදපි. අන්තස්ප්ලාස්ම ජාලිකාව ඔස්සේ. හරිද? හරි. එතකොට එහෙනම් අන්තස්ප්ලාස්ම ජාලිකාවෙන් කරන ප්‍රධානම කාර්යය තමයි යාබද සෛලය සමග තොරතුරු හුවමාරු කිරීමේ කාර්යය තමයි කරන්නේ. ඊට පස්සේ වැදගත් වෙන එක තමයි මයිටොකොන්ඩ්‍රියම්. හරිද? උදාහරණයක් විදිහට මම ඔකේ අවස්ථාවක් කියන්නම්. දැන් අවුරුදු කීපයකට කලින් කීපයක් කියන්නේ අවුරුදු 10කටත් වඩා වැඩි කාලයකට. එහා අනුරාධපුරයේ හදනවා මේ අබේගිරිය මහ චෛත්‍ය හදන කාලේ අපේ ගමෙන් දාලා තිබ්බ ශ්‍රම දානය. ඔයාලා සමහර බොහොම පුංචි වෙන්න ඇති. ඒකෙදි කරේ අබේගිරියට උඩට ගල් දෙන්න. හරිද? ඒකේ තියෙන මේ වගේ පල්ලෙහා ඉඳන් ඉනිමගක් තියෙනවා. පඩියක් කර පඩියක් එක්කිනුට වාඩි වෙන්න කිව්වා. දැන් මාත් වාඩි වුණා. හරිද? කරන්න තියෙන්නේ පල්ලෙහාම එක්කෙනෙක් මොකද වෙන්නේ ගල අරන් ඊළඟ කරනවා. ඊළඟ කෙනා දෙනවා. දැන් අපි හිටියේ ඉනිමගේ. හරිද? ඉනිමගේ ඉන්නකොට මොකද වෙන්නේ? ඉස්සරහ එක්කෙනා ගල අරගෙන ඔහොම දෙනවනේ පිටිපස්ස එක්කෙනාට. හරිද? ආයෙ ඔහොම ගන්නවා ඔහොම දෙනවා. හරිද? දැන් මොකද නේ? දැන් ඔන්න ගල දෙන්න ඉඳගත්ත ඉනිමගේ. මම කියන්නේ මේ මයිටොකොන්ඩ්‍රියා හා සම්බන්ධව. ඊට පස්සේ මෙහෙම දෙන්න ගිහිල්ලා පැයක් විතර කෙරුවා. අප්පුච්චි මොකද වෙන්නේ? මෙහෙම උස්සගෙන ඉබේ අත් දෙක ඔහොම කන වැටෙනවා. මෙහෙම උස්සගෙන ඉරුවා මොකද වෙන්නේ? අත් දෙක ඔහොම කඩ වැටෙනවා. ඒ කඩන් වැටෙන්නේ මේ මාංශ පේශි විඩාවටපත් වෙලා. මොකද අහන කතාව. ඕකේ නම් ඔය මේ සෞඛ්‍ය පාඩමේ උගන්වයි ATP, ADP, adenosine triphosphate ඊළඟට lactic අම්ල වලටපත් වෙනවා කියලා. මම ඉච්ඡා දුර යන්නේ නැහැ. මම කියන්න හදන්නේ මයිටොකොන්ඩ්‍රියම් වලින් මොකද වෙන්නේ? අන්න ශක්තිය නිෂ්පාදනය කරන්න දැන් බැරි වෙලා. හරිද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් මෙහෙම පල්ලෙහෙන් ගඩොල් තියෙන ගඩොල් අරන් ගිහලා උඩ එක්කනට ඔහොම කරලා දෙනවා. ආයෙ මොකද වෙන්නේ? ආයෙ මෙයා ගල දෙනවා ආයෙ ඔහොම දෙනවා. ගාන කොහොමරි පැයක් විතර යනවා සිහෙම්බත්. ඒකට හේතුව තමයි මොකද වෙලා තියෙන්නේ? මේ මාංශ පේශි විඩහවටපත් වෙනවා. මේ අත මම උස්සලා මෙහෙම කරන්ඩ මගේ මේ අතේ තියෙන මාංශ පේශි වල ඉන්න මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් මට මොකද වෙන්නේ? ශක්තිය සපයනවා. තේරුණාද? මේ පෑන මම ඔහොම කරලා අල්ලන් ඉන්න. මෙහෙම කරලා අල්ලන් ඉන්න මොකද වෙන්නේ? මේ අතේ සහ මේ අතේ ඇඟිලි වල සහ මේ ඔක්කොම මාංශ පේශි විශාල වශයෙන් ශක්තිය නිපදවනවා. එතකොට මේ සඳහා මොකද වෙන්නේ? අපි හොඳට කන්න ඕනේ. කාප් නැත්තම් මොකද වෙන්නේ? කිසි වැඩක් කරගන්න බැරුව යනවා. එතකොට එහෙනම් මයිටොකොන්ඩ්‍රියම කියලා කියන්නේ දේහයට අවශ්‍ය කරන ශක්තිය නිපදවීමේ කාර්ය කරන සුවිශේෂීම ඉන්ද්‍රිකාව. අතක් තුළ මේ මාංශ පේශිය තුළ මයිටොකොන්ඩ්‍රියා ලක්ෂ ප්‍රකෝටි ගණනක් තියෙනවා. අපේ හැට පේන්නේ නැති වෙන්න. හරිද? එතකොට මේ මයිටොකොන්ඩ්‍රියම කියන එක පටල දෙකකින් හැදිච්ච ත්‍රිපටලමේ ඉන්ද්‍රිකාවක්. ඒකයි මට කියන්න ඊළඟට උමනා වෙලා තිබ්බේ. ඕකේ ඉරිගහන ප්‍රශ්න අහනවා. තනි පටලමේ ඉන්ද්‍රිකාවක් ලියන්න ත්‍රිපටලමේ ඉන්ද්‍රිකාවක් නම් කරන්න කිය වල ප්‍රශ්න අහනවා. ඒකෙන් දැනගන්න ඕනේ නම් මයිටොකොන්ඩ්‍රියම කියලා කියන්නේ මොන පටලමේ ඉන්ද්‍රිකාවක්ද එහෙනම් ත්‍රිපටලමේ ඉන්ද්‍රිකාවක්. හරිද? ඕකේ දෙනවා මොකද්ද? මියර හැදිලා තියෙන්නේ අතුරුත පටලෙන් කියලා මම ඒකට විස්තර කරා. DNA දාමයක් තියෙනවා කිව්වා. ඊට පස්සේ රයිබෝසෝම තියෙනවා කියලා ඔන්න විස්තර ටික වාට පැහැදිලි කරා. හරිද? කරලි වෙලා
පිටු අංක 6ට ආවා. ඊට පස්සේ ඕකේ තියෙන ඔන්න කාර්යයන් ටික පැහැදිලි කරා. මට චුට්ටක් කියන්න කවුරු හරි chat එකේ message එකක් දාන්න ලයිසෝසෝම වල පිහිටීම පිටු අංක 6 පල්ලෙහා කරාද නැද්ද? ටක් ගාලා කවුරු හරි දාන්න chat එකේ. කරා සර් හරි. ඊට පස්සේ පිටු අංක 7 ඔය කොටස සම්පූර්ණ කරලා ඉවර කරාද? පිටු අංක 7 කරාද? කරා සර් පිටු අංක 7 කරා. හරි. ඊට පස්සේ යම් පිටු අංක 8. අන්න හරි. හොඳම අවයවයක් රයිබෝසෝම. පෙල්ලන්න පිටු අංක 8. රතු පාට පෑන අතට ඕන, නිල් පාට පෑන අතට ඕන. හරි. ගන්න මාතෘකාව රයිබෝසෝම කියන එක. හරිද? මේ රයිබෝසෝම කියලා කියන්නේ හොඳට අහන කතාවක්. බොහෝම පුංචි ඉන්ද්‍රියකාවක්. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ අන්තස්ප්ලාස්ම ජාලිකා මත තියෙන නිසා. හරිද? අන්තස්ප්ලාස්ම ජාලිකා මත තියෙනවා නම් මේක ඉතාමත්ම කුඩා ඉන්ද්‍රියකාවක්. හරිද? හැබැයි මේක විශේෂත්වය වන්නේ මෙයාට පටලයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පටල රහිත ඉන්ද්‍රියකාවක් කියලා ඉරි ගහන ප්‍රශ්න ඇහුවොත් එම ඔයාලා ලියන්න ඕනේ මොකද්ද? රයිබෝසෝම. වෙන එකක්වත් නැහැ. රයිබෝසෝමය තුල තමයි මේ කියන පටලයක් නැත්තේ. පටල රහිත ඉන්ද්‍රියකාව මොකද්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න තියෙන එකම එකයි මොකද්ද එහෙනම්? රයිබෝසෝම. ද්විපටලමේ ඉන්ද්‍රියකාව මොකද්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? මයිටොකොන්ඩ්‍රියම් මොකද්ද එහෙනම්? ද්විපටලමේ ඉන්ද්‍රියකාව. හරි. යම් රයිබෝසෝම කොටස එනම් සාකච්ඡාවට ගන්න. ලියමු. සෑම දේහ ශෛලයක් තුළම සෑම දේහ ශෛලයක් තුළම අන්තර්ගත වන අනේ සර් ඒක මුලින් ඉඳලා කියන්නකෝ. සෑම දේහ ශෛලයක් තුළම අන්තර්ගත වන සුවිශේෂී ඉන්ද්‍රියකාවක් ලෙස සුවිශේෂී ඉන්ද්‍රියකාවක් ලෙස රයිබෝසෝම සඳහන් කළ හැක. රයිබෝසෝම සඳහන් කළ හැක. ඊළඟ තරුව මෙම රයිබෝසෝම ඉන්ද්‍රියකා කීපයක් තුළ පිහිටා ඇත.
සර් කියන්නකෝ. ලියගන්න. රයිබෝසෝම ඉන්ද්‍රිකා කීපයක් තුළ පිහිටා ඇත. ඉන්ද්‍රිකා කීපයක් තුළ පිහිටා ඇත. අතු පාට පෑන් ලියමු කමාදදා හරිත ලව තුල කමාවක් මයිටොකොන්ඩ්‍රියම තුල කමාවක් රළු අන්තප්ලාස්ම ජාලිකා මෙහෙම ලියන්නේ අන්තප්ලාස්ම ජාලිකා බිංදු දෙකක් ඕනේ අන්තප්ලාස්ම ජාලිකා රළු අන්තප්ලාස්ම ජාලිකා මත කමාවක් සෛලප්ලාස්මිය තුළ නිදහසේ කමාවක් සෛලප්ලාස්මිය තුළ නිදහසේ හරි ඔන්න බලන්න ව්‍යුහේ කියන තැන ඊට පස්සේ රයිබෝසෝම වල ලක්ෂණය තමයි ඔන්න මම ඔයාලට පැහැදිලි කරා මෙන්න මෙහෙම සෑම ශෛලයකම වගේ දකින්න හම්බ වෙනවා කියලා කිව්වා ඉන්ද්‍රිකා තුල අන්තර්ගත වෙනවා ඉන්ද්‍රිකා කියලා අදහස් කරේ මයිටොකොන්ඩ්‍රියා හරිත ලව අන්තප්ලාස්ම ජාලිකා ඒ වගේම සෛලප්ලාස්මිය තුල දකින්න හම්බ වෙන පටලයක් නැති ඉන්ද්‍රිකාව තමයි මොකද්ද මේ කියන රයිබෝසෝමය බලමු ඊට පස්සේ ව්‍යුහේ කියන තැන මෙය අසමාන උපේක දෙකකින් සමන්විත වන ව්‍යුහයකි. උපේක දෙක එකිනෙකට සම්බන්ධ වන්නේ මැග්නීසියම් අයන මගින්ය. මෙම උපේකක වට කරමින් ලයිප් ප්‍රෝටීන් පටලයක් නැත. ඒ නිසා පටල රහිත ඉන්ද්‍රිකා ලෙස සැලකේ. රතු පාට පැන ඉර ගහ ගන්න තුන්වෙනි වාක්‍යය තියෙනවා. ඒ නිසා පටල රහිත ඉන්ද්‍රිකාවක් ලෙස සැලකේ කියන එක ඉර ගහ ගන්නක් ගන්න. ඒ නිසා පටල රහිත ඉන්ද්‍රිකාවක් ලෙස සැලකේ. එම නිසා පටල රහිත ඉන්ද්‍රිකාවක් ලෙස සැලකේ. ඒ නිසා පටල රහිත ඉන්ද්‍රිකාවක් ලෙස සැලකේ. හරිද? හරි. බලන්න හතරෙනි එක මේ තැනී ඇත්තේ RNA සහ ප්‍රෝටීන වලින් මේ සඳහා සහභාගී වන්නේ rRNA නැමැති වර්ගයයි. බලන්න පස්වෙනි එකේ ඊට පස්සේ දාලා තියෙනවා. සෛලයකට අවශ්‍ය වන රයිබෝසෝම නිපදවනු ලබන්නේ න්‍යෂ්ටිකාව මගින්ය. හරිද? සෛලයකට අවශ්‍ය වන රයිබෝසෝම නිපදවනු ලබන්නේ න්‍යෂ්ටිකාව මගින්ය කියලා ඔන්න ඊළඟ කොටස හම්බ වෙනවා. හරි. ඊට පස්සේ මගේ ටයිම් අවුට් එක යන්න තියෙනවා. හරි කමෙන්ට් තව වෙන 4ක් 5ක් කරන්න පුළුවන් ගැටුවක් නැහැ. හරි එතකොට එහෙනම් කීය ගණනාවේ කොහොමද රයිබෝසෝම ගැන පැහැදිලි කරගන්න පටන් ගත්තේ රයිබෝසෝමයක් කියලා කියන්නේ පටල රහිත ඉන්ද්‍රිකාවක් කියලා කිව්වා ඉන්ද්‍රිකා තුලත් මෙයා අන්තර්ගතව ඉන්නවා කියලා කිව්වා ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියම් තුල ඉන්නවා කිව්වා හරිත ලව තුල දකින්න හම්බ වෙනවා කියලා කිව්වා ඊට පස්සේ අන්තස්ප්ලාස්ම ජාලිකාවල සෛලප්ලාස්මේ දකින්න හම්බ වෙනවා කියලා කිව්වා හරිද ඊට පස්සේ මෙයා කියනවා සෛලයකට අවශ්‍ය වන රයිබෝසෝම නිපදවනු ලබන්නේ න්‍යෂ්ටිකාව මගින් එතකොට එහෙනම් රයිබෝසෝමෙම හදන්නේ කවුද? මේ කවුද? න්‍යෂ්ටිකාව මගින්. ඉර ගහ ගන්න සෛලයකට අවශ්‍ය වන රයිබෝසෝම නිපදවනු ලබන්නේ න්‍යෂ්ටිකාව මගින් කියන වාක්‍යයට ඉර ගහ ගන්න.
හරි. කාර්ය කියන තැන රතු පාට පෑන් ලියමු කාර්යයන් ටික. රතු පාට පෑන් ලියන කාර්යයන් ටික. රතු පාට පෑනින් අංක 1. සෛල වලට රතු පාට පෑනින් අංක 1. සෛල වලට අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණයට නිපදවීමට සෛල වලට අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණයට අංක 2 එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට අංක 2 RER රළු අන්තස් ප්ලාස්ම ජාලිකා කියන එක RER අකුරු තුනම කැපිටල් ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා මොකද සර්? RER ප්‍රෝටීන සංශ්ලේෂණයට මෙන්ම එමගින් සෛලයෙන් බැහැරට රැගෙන යාමට සර් කියන්නකෝ. RER මත ප්‍රෝටීන සංශ්ලේෂණයෙන් සෛලයෙන් බාහිර රැගෙන යාමට අපිට හම්බුණා මාතෘකාවක් මොනවාද? අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා. එතකොට එහෙනම් ඊට කලින් පැහැදිලි කරේ රයිබෝසෝම කියලා. රයිබෝසෝමෙන් කරන ප්‍රධානම කාර්යය තමයි සෛලවලට අවශ්‍ය කරන ප්‍රෝටීන සංශ්ලේෂණය. එතකොට එහෙනම් මයිටොකොන්ඩ්‍රියාව ඇතුළට පැනලා ඉවරලා මොකද වෙන්නේ? මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. ඒ වගේම හරිත ලව්‍ය ඇතුලේ මොකද ගන්නේ? ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීමේ කාර්යය කරන්නේ කවුද එහෙනම්? රයිබෝසෝම වලින්. හරි. දැන් යම් කවුද එහෙනම්? අන්තස්ප්ලාස්ම ජාලිකා. ඔයා දන්නවා මේකට අන්තස්ප්ලාස්ම ජාලිකා කියන්නේ කවුද කියලා? ඕපදූප හොයන කෙනෙක් කියලා මම ඔන්න පැහැදිලි කරා. යාබ සෛලය සමග තොරතුරු සංනිවේදනයේ හුවමාරු කරගන්න එක තමයි මේ කියන අන්තස්ප්ලාස්ම ජාලිකා. හරි. හැම එකනම පෙන්නන ටියුට් එකේ පිටු අංක 8. පිටු අංක 8 අන්තප්ලාස්ම ජාලිකා. ලියම්තර ලකුණක් දාලා. මේවා පැතලි තැටි ස්වරූපයකින් පොරෙන්න පුටින්න අන්තස්ප්ලාස්ම ජාලිකා එන්න පටන් ගන්න. අන්තස්ප්ලාස්ම ජාලිකා සෛලේ පුරා පැතිර පවතින පැතලි තැටි පද්ධතියක් ලෙස සඳහන් කළ හැක. පැත්තලි තැටි පද්ධතිය ලෙස සඳහන් කළ හැක. ඊළඟ තරුව
මෙය තනි පටලමේ ඉන්ද්‍රිකාවකි. මෙය තනි පටලමේ ඉන්ද්‍රිකාවකි. මෙය තනි පටලමේ මෙය තනි පටලමේ ඉන්ද්‍රිකාවකි. හරි බලන්න ගන්න මේකේ ඔය මම n දෙක මෙන්න බලන්න ශාක සතු සෛලයක් මෙන්න ඕකේ තියෙන න්‍යෂ්ටිය හරිද එතකොට මේ තියෙන අන්තස්ප්ලාස්ම ජාලිකා බලන්න මෙයා කවුල් කවුලක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මේ තියෙන න්‍යෂ්ටිය එහෙම නැත්නම් න්‍යෂ්ටි පටලය අපි කියමු න්‍යෂ්ටි පටලය කියලා එතකොට මෙයා සම්බන්ධ වෙලා න්‍යෂ්ටි පටලය මේ තමයි කවුද එහෙනම් ප්ලාස්ම පටලය එතකොට එහෙනම් මෙයා සම්බන්ධ වෙන කවුරු කවුරු අතරද එහෙනම් න්‍යෂ්ටි පටලය සහ කවුරු අතරද එහෙනම් ප්ලාස්ම පටලය අතර. ලියන්න එහෙනම් ඊළඟ එක න්‍යෂ්ටි පටලය සහ ප්ලාස්ම පටලය සමග යා වී ඇත. සමග යා වී ඇත. යා වෙලා ඉන්නවා කියලා. ඊළඟ එක හතරවෙනි වාක්‍යය බලන්න හතරවෙනි එක ලියන්න හතරේ තර ලකුණ මේවා නිරන්තරයෙන් බිඳී යමින් කැඩෙනවා කියන එක බිඳී යමින් නැවත ගොඩ නැගෙමින් පවතින ව්‍යුහයකි. ඒ කියන්නේ කොහමද? මෙයා කැඩෙනවා ආය අලුතෙන් හැදෙනවා. බලන්න ඊට පස්සේ පස්වෙනි එකේ ඉඳන් ඔයාගේ දීලා තියෙනවා. සෛල විභාජනයේ ආරම්භ වන විට අන්තස්ප්ලාස්ම ජාලිකා කැබලට බිඳියයි විභාජනයේ අවසානයේ කැබලි එකතු වීමෙන් අලුත් න්‍යෂ්ටි පටලය හදනවා. ඒතකොට න්‍යෂ්ටි පටලය හදන්න දායක වෙන්නේ කවුද එහෙනම් මේ කියන අන්තස්ප්ලාස්ම ජාලිකා. ඊට පස්සේ බලන්න සෛල වටා වූ ප්ලාස්ම පටලයේ සෛල තුළට අවතරණය වීමෙන් අලුත් අන්තස්ප්ලාස්ම ජාලිකා ගොඩනැගීම සිදු වේ. ඊළඟට හත්වෙනි එකේ තියෙනවා අන්තස්ප්ලාස්ම ජාලිකා ඉලෙක්ට්‍රෝන අන්වේෂණයේ පමණක් දෘශ්‍යමාන වන ව්‍යුහයකි. ඉර ගහගන්න රතු පාට පෑනෙන් අන්තස්ප්ලාස්ම ජාලිකා ඉලෙක්ට්‍රෝන අන්වේෂණයකින් පමණක් දෘශ්‍යමාන වන ව්‍යුහයකි. ඉර ගහගන්න ඒ කියන්නේ අන්තස්ප්ලාස්ම ජාලිකා ඉලෙක්ට්‍රෝන අන්වේෂණයකින් පමණක් දැක ගන්න පුළුවන්. දෘශ්‍යමාන වන ව්‍යුහයකි. හරි ඊට පස්සේ බලන්න රළු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා මාතෘකාවක් දීලා තියෙනවා. 9 වෙනි වාක්‍යය දෙනවා බලන්න ඔය කියන එක අන්තස්ප්ලාස්ම ජාලිකා වර්ග දෙකක් ඇත ඒවා නම් පිටු අංක 8 පල්ලෙහාම අන්න එකක් මොකද්ද රළු අන්තස්ප්ලාස්ම ජාලිකා එහා පිටුවේදී මොකද්ද එහෙනම් සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා දැක්කද හරි අපි එහෙනම් චුට්ටක් යට බලලා එහා පැත්ත රුපි බලන්න යන් ඊට පස්සේ මේවා පැතලි තැටි ස්වරූපයක් කරයි
එම තැටි එකිනෙකට බැඳී සමාන්තරව පිහිටා ඇත. එම තැටි වල පිරිත පෘෂ්ඨයේ රයිබෝසෝම ඇත. මේවා සත්ත්ව සෛලවල මෙන්ම ශාක සෛලවල ඇත. එහෙනම් මොකද වෙන්නේ? මේක ශාක සෛලව දකින්නත් හම්බ වෙනවා, සත්ත්ව සෛලයේ දකින්න හම්බ වෙනවා. බලන්න ඉංග්‍රීසි වචනේ උඩම ගහලා තියෙනවා බලන්න රයිබෝසෝමි කියලා. හරිද? වරහන් ලියා ගන්න රයිබෝසෝම කියලා. ඔන්න රළු අන්තස්පාර්ශව ජාලිකා. පිටුවාංග 9 උඩම රූපේ තියෙනවා රයිබෝසෝමි. ඒකේ වරහන් ලියන්නේ රයිබෝසෝම කියලා. රයිබෝසෝම. හරිද? හරි. ඊට පස්සේ අනිත් ඒවා නම් ලොකු වචන ලොකුවට ඕන වෙන්නේ නැහැ. රෆ් ඔය RER කියන වචන හිතේ විදිහට තමයි දාලා තියෙන වචන තුන. රෆ් කියලා කියන පටන් ගත්තේ ඊළඟ නියුක්ලියර් කියලා කියන්නේ මොකද්ද? න්‍යෂ්ටි කියන එක. රයිබෝසෝම හිතන ස්මූත් කියලා කියන්නේ සිරිදු අන්තස්ප්ලාස්ම ජාලිකා. හරිද? ඕකේ නම් ටික ලියන් යන්න පුළුවන් නම් හරි ඉංග්‍රීසි වචන ඉස්සරහින් රයිබෝසෝමි කියලා කිව්වා. දෙවෙනි එක රෆ් ඉස්සරහ ලියන රළු අන්තස්ප්ලාස්ම ජාලිකා. රළු අන්තස්ප්ලාස්ම ජාලිකා. නියුක්ලියර් කියන එක ඉස්සෙන් ලියා ගන්න න්‍යෂ්ටිය. ඊට පස්සේ ආයතන රයිබෝසෝම ඒ කියන්නේ නිදහස් රයිබෝසෝම. නිදහස් රයිබෝසෝම. ඊට පස්සේ ස්මූත් කියන කියන්නේ සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා. ස්මූත් කියන එකේ සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා. සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා. හරි ඊට පස්සේ ඔන්න තියෙනවා මාතෘකාව සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා මාතෘකාවක් තියෙනවා. බලන්න මෙය ශාක්කණී වූ නාලිකා පද්ධතියක ස්වරූපයක් දරයි. රයිබෝසෝම නොදරයි. අන්න ඉර ගහගන්න රයිබෝසෝම නොදරයි කියන එක ඉර ගහගන්න. රයිබෝසෝම නොදරයි කියන වචනේ ඉර ගහගන්න. ඊට පස්සේ ඉර ගහගන්න මේවා සත්ත්ව සෛල වල බහුල වූද ශාක සෛල එතරම් බහුල නැත. ඉර ගහගන්න ටක් ගන්න. දිගටම ඉර ගහගන්න. මේවා සත්ත්ව සෛල වල බහුල වූද ශාක සෛල වල එතරම් බහුල නැත. දිගටම ඉර ගහගන්න. එතරම් බහුල නැත. හරිනේ. කාර්යයන් කියන එකේ ලියන් යන් එක එක කාර්ය. රතු පාටමෙන් ලියමු. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා කාර්යයන් එකේ ලියන් යන් ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨික වර්ගඵලයක් ලබා දීම. අංක 2 ලිපිඩ සංශ්ලේෂණය කිරීම. ලිපිඩ සංශ්ලේෂණය ලිපිඩ නිපදවන්න දායක වෙනවා. ලිපිඩ සංශ්ලේෂණය
ඊළඟ තුන්වෙනි එක සංශ්ලේෂණයේ වූ ද්‍රව්‍ය පරිවහණය. සංශ්ලේෂණයේ වූ ද්‍රව්‍ය පරිවහණය. සංශ්ලේෂණයේ වූ ද්‍රව්‍ය පරිවහණය. තව එකක් ගත්ත හැකි ගොල්ගි දේහ ගොඩනැගීම. ගොල්ගි දේහ ගොඩනැගීම. ගොල්ගි දේහ ගොඩනැගීම. ඊළඟට පෙරොක්සිසෝම ගොඩනැගීම. බෝඩ් එක ලිව්වා. පෙරොක්සිසෝම. හරියට බෝඩ් එක වල ලියන්න පෙරොක්සිසෝම. පෙරොක්සිසෝම ගොඩනැගීම. ඊට පස්සේ ග්ලයොක්සිසෝම නිපදවීම. ග්ලයොක්සිසෝම. ග්ලයොක්සිසෝම නිපදවීම. මොකද්ද සර්? බෝඩ් එක ලිව්වා. ග්ලයොක්සිසෝම. ඔය එන්සයිම් වල කීපයක් ඔය. ග්ලයොක්සිසෝම, පෙරොක්සිසෝම, ග්ලයොක්සිසෝම. අවසාන එක විෂහරණය. විෂ ඉවත් කිරීම කියන විෂහරණය. විෂ ඉවත් කිරීම. විෂහරණය. විෂහරණය. හරි ඊට පස්සේ අපි යම් එන්න මෙහාට පල්ලෙහා තියෙනවා පිටුවංක 9 මුද්‍රණය කළම දීලා තියෙනවා සෛලයක සංධානය ලබා දීම. හරිනේ කතාව. සෛලය මෙහෙන් තල්ලුවාට මොකද වෙන්නේ? එබෙන්නේ නැහැ. ඒයි හොඳට මේ න්‍යෂ්ටි පඩලයයි අනිත් පැත්තේ මොකද වෙන්නේ? ප්ලාස් පඩලයද සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා දෙපැත්තට තල්ලු වෙන්නේ නැහැ. මේ පැත්තක් තියෙනවා. ඒ නිසා හොඳ සංධානයක් ලබා දෙන්න හිර වෙලා තියෙනවා. හරිද කතාව? එතකොට එහෙනම් සංධානයේ සඳහා මොකද වෙන්නේ? මේක දායක වෙනවා අන්තර්ප්ලාස්ම ජාලිකා. පොදුවේ ගත්තපුවාම හෝමෝන අක්‍රිය කිරීමට හරිද? න්‍යෂ්ටි පඩල තැනීමට දායක වීම. හරිද? ඔය තමයි ප්‍රධාන කරුණු කාරණා ටික. හරි. එහෙනම් පිටුවංක 9 එහෙනම් අපි අන්තර්ප්ලාස්ම ජාලිකා කොටස අවසන් කරා. ඔන්න අපිට මට ඕන කරලා තිබ්බ වැදගත් ඉන්ද්‍රියකාන් දෙකට තමයි දැන් මේ හදන්නේ. මේ දෙක සැහෙන්න වැදගත් වෙනවා. මොකද උඩම තියෙන්නේ හරිත ලවය. එහා පැත්තේ මොකද්ද? න්‍යෂ්ටිය. හරිත ලවය කියනකොට ආයෙ කතා කරන්න දෙයක් නැහැ. තියෙන්නේ ශාක දේහය තුල විතරයි. සත්ත්ව දේහය තුල දකින්න හම්බෙන්නේ නැහැ. කිසිම කෙනෙක් කොළ පාට දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ඔයාලන් කේස සමහර කට්ටින කොළ පාට තියෙනවා ඇඟේ තැන් තැන් වල කියලා. ඒ ටැටූ ගහපු කට්ටිය. ඔය පච්ච ගහන් ඉන්නේ සමහර කට්ටිය ටැටූ. හරිද? සමහර ඔය ටීචර්ලා ගුරුවරු නිමාපියෝ නම් බයිනවා ටැටූ ගහන් ඉන්න කට්ටියට. හරිද? ඒ ටැටූ කියලා කියන එක්තරා විදිහක කලාවක්. හරිද? දැන් අපිට හුරු වෙලා තියෙන මේ වගේ දෙයක් කරපුවාම මොකද වෙලා තියෙන්නේ? මේ රස්තිය අදුකාරයෙක් ගණයට වැටෙනවා කියන එක තමයි ඔකේ අදහස් වෙන්නේ. ඒවත් ඒක එක්තරා විදිහේ කලාවක්. සමහර කට්ටිය නම් ගොඩ කැමති. ළමයි හිමත් ගොඩ මම දැකලා සමහර පන්තිලිනකොට මොකද මේ අතේ අඳිනවා රූප. හරිද?
ඒක ඉතින් ඒක කෙනාගේ ඉතින් කැමැත්ත. හරිද? සමහර අය මේ මම දැක්කම ෆුට්බෝල් ක්‍රීඩාව එහෙම මොකද නේද ගෝල් එකක් ගහපුවම ෂර්ට් එක ගලවනවානේ. ගලව විසි කරපුවම ඇඟ නිකන් මොකද පිළිම චිත්‍රපත වගේ ආයේ. හරිද? නානාපකාර මේ ටැටු සමහර කට්ටියගේ මේ අතේ මේ හරි ඇදලා තියෙනවා තමන්ගේ නෝනාගේ බබාලේ ෆොටෝ ටික. පපුවේ දාලා තියෙනවා මොකද උපන් අවුරුද්ද. හරිද? ඒ වගේ එක එක දේවල් ඉතින් දාලා තියෙනවා ඒක ඉතින් කලාවක්. හරිද? හරි. ඒකේ චිත්‍ර දෙදලා තියෙනවා. හරිද? ඒ චිත්‍ර නම් මේ චිත්‍ර තමයි කොළ පාට දකින්න හම්බෙන්නේ. ඒ කොළ පාට කියලා කියන්නේ පිටින් ආලේප කරු දෙයක්. ඒ වගේම ඇඟෙන් කොළ පාටක් හැදෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපිට යන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? හරිත ලවය ශාක දෙහිය තුළ පමණක් දකින්න හම්බෙන ආහාර නිෂ්පාදනය සඳහා දායක වන සුවිශේෂී ඉන්ද්‍රියකව තමයි මොකද්ද එහෙනම් කියන හරිත ලවය. අපි එහෙනම් වාක්‍යයක් කියලා යම් තරු ලකුණක් දාලා මම චුට්ටක් ඉඳ ගන්නවා 4 ඉඳන් හිතට කෑ ගහන්නේ අමාරුයි. ලියන්න තරු ලකුණක් දාලා හරිත ලව හමුවන්නේ හරිතලව හමුවන්නේ ශාක සෛලය තුල පමණි. ශාක සෛලය තුල පමණි. ඊළඟ තරුව හැඩේ අණුව හරිත ලවය මොකද්ද සර්? හැඩය අණුව හරිත ලවය හරිත ලවය විවිධාකාර වේ. විවිධ ආකාර වේ. ඊළඟ තරුව සෛලවල වූ හරිතලව සංඛ්‍යාවද සෛලවල වූ හරිතලව සංඛ්‍යාවද සෛලවල වූ හරිතලව සංඛ්‍යාවද සංඛ්‍යාවද විවිධ වේ. ඊළඟ තරුව මේ රතු පාට පෙන් ලියවන හැම වාක්‍යෙම ඉච්ච වටන වාක්‍යයක්. මෙය දී පටලමේ ඉන්ද්‍රියකාවකි. මෙය දී පටලමේ අදයන් වියන්න දෙකක් කියන අදහස් ගන්න. මෙය දී පටලමේ ඉන්ද්‍රියකාවකි. මෙය දී පටලමේ ඉන්ද්‍රියකාවකි. හරි. ඒ වාක්‍ය ඔයාගේ අන්තිමට මුද්‍රණය වෙලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. එන්න මෙහාට. බලන්න ඔය මුද්‍රණය වෙලා තියෙන වාක්‍ය බලයන් ටක් ගාලා. එය ප්ලාස්මර්ලයට සමාන පටල දෙකකින් වට වී ඇත. මේ පටල දෙක අතර තරලයකින් පිරි අවකාශයකි. එය අන්තර් පටල අවකාශ ලෙස හැඳින්වේ. හරිද? අන්තර් පටල අවකාශය තුනක හඳුන්වවලු. ඊට පස්සේ බලන්න හරිත ලවයේ අභ්‍යන්තරය අවකාශයේ පංජරය නම් වේ. ඔය මොකෝවත් කියන්නේ ඉස්සෙල්ලා බලන්න රූපෙ දිහා ඉස්සෙල්ලා මොකද්ද කියලා. බලන්න ඕකේ තියෙනවා
පිෂ්ඨ කණිකාව කියලා නම් කරලා තියෙන උඩම මං ඉන්නේ පිටුවාංක 10 උඩම රූපේ. ඊට පස්සේ නම් කරලා තියෙනවා රයිබෝසෝම. මං කොයි රයිබෝසෝම තියෙන ඉන්ද්‍රිකා ටික එහෙනම් ගානට පැහැදිලි. ඊට පස්සේ බලන්න පිෂ්ඨ කණිකාව. එහෙනම් මොකද වෙන්නේ? හරිත ලවය තුල ආහාර නිෂ්පාදනය කියන කතාව හරි. එහෙනම් මොකද වෙන්නේ? ඔන්න පිෂ්ඨ කණිකාවක් එයා හදලා තියෙනවා. මේද ගෝලිකක් තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න තව කොටසක් තියෙනවා මේකේ. පිටත පටලය. එතකොට පිටින් පටලයක් තියෙනවා. තව තියෙනවා මොකද්ද? ඇතුළත පටලයකුත් තියෙනවා. ඊට පස්සේ බලන්න ඔන්න අපිට වැදගත් වෙන සෙට් එක තමයි මම දැන් සාකච්ඡා කරන්න යන්නේ. හොඳට හොයලා බලන්න පංජරය කියලා දිහක් තියෙනවා. පංජරේ පයන බිඳුව ජයන පංජරය. ඊළඟ චක්‍රාකාර DNA අණුව. දැක්කද? චක්‍රාකාර DNA අණුව. ඊට පස්සේ තියෙනවා අන්තර් ග්‍රෑනා සූස්තරය. එහෙ නැත්නම් ග්‍රානා. ග්‍රෑනා කියලා තියෙනවා. ග්‍රෑනා කියලා තමයි අදහස් වෙන්නේ. එතකොට එහෙනම් හොඳට අහන්න කතාව සූර්යාලෝකය ලබාගන්නේ මේ ග්‍රෑනා වලින්. නැත්නම් ග්‍රෑනා කියලා හඳුන්වන්නේ. මේ ග්‍රෑනා වල තියෙනවනේ මොකද වෙන්නේ? ඒකෙන් පුළුවන් සූර්යාලෝකයේ තියෙන නිල් සහ රතු වර්ණය අවශෝෂණය කරගන්න පුළුවන්. කරලා හරිත ලවයේ ඇතුලේ තමයි මොන නිෂ්පාදනය කරන්නේද? ආහාර නිෂ්පාදනය කරන්නේ. ග්‍රානා ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මේ ග්‍රානා ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙන්නට ඕනේ. එහෙනම් මොකක් කරන්නද? ප්‍රභා සංශ්ලේෂණ කාර්යක්ෂම සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒතකොට ඔන්න අයිඩියා එක තියෙනවා. රයිබෝසෝම් වලින් ප්‍රෝටීන් සංශ්ලේෂණ එක හරියි. එතකොට මේද ගෝලිකා හදන්න පිෂ්ඨ කණිකාවල රයිබෝසෝම් වලින් දායකත්වයක් තියෙනවා. පිටත පටලය සහ ඇතුළත පටලය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිකාවල ආරක්ෂාවට. පටල දෙකක් මේ තියෙන්නේ. පංජරය කියලා කියන්නේ මැද්දට. පංජරය කියලා කියන්නේ සම්පූර්ණ මැද්දට. හරිද? චක්‍රාකාර DNA අණුවේ මොකද වෙන්නේ? තව මොකද වෙන්නේ? මේ හරිත ලව නිෂ්පාදනය කිරීමට පුළුවන්. එතකොට DNA එකෙන් කරන්නේ තව තවත් මොනවද කරන එකද මේ? මේ හරිත ලව නිෂ්පාදනය කරන එක. හරි. ඔන්න එතකොට එහෙනම් ප්‍රධාන කොටස් ටික ඔන්න පැහැදිලි කරා. හරිද? ඊට පස්සේ බලන්න හරිත ලවයේ අන්තිම තරු ලකුණු තුන. මම ඉන්නේ රික්තකයට උඩින්. රික්තකයට උඩින්. හරිත ලවයේ අභ්‍යන්තර පටල මගින් තෛල කොටස සාදයි. තෛල කොළ රාශියක් එක මත එක පීඩීම නිසා පංජර කණිකා එහෙම නැත්නම් ගණා නිපද වී සෑදී ඇත. එතකොට එහෙනම් තෛල කොළ ආශිකා එක මත එක පීඩලා තමයි මොකද වෙලා සෑදලා තියෙන්නේ නම් පංජර කණිකා එහෙම නැත්නම් ගණා නිර්මාණය වෙලා තියෙන්නේ. තෛල කොළ 100ක් 10ක් 100ක දක්වා සංඛ්‍යාවක් එක පංජර කණිකාවක පීඩා ඇත. හරි. යම් මාතෘකාව රික්තකය කියන එක පැහැදිලි කරන්න. රික්තක ශාක සෛල වලට ආවේනික වූ ව්‍යුහ ආකාර ලෙස සැලකේ. සත්ත්ව සෛල වලට ඇත්තේ ප්‍රමාණය කුඩා රික්තකයන්ය. ශාක සෛලයේ කැපී පෙනෙන විශාල රික්තක ඇත. ශාක සෛලයේ පරිමාණය වැඩි කොටසක් අත්කරගන්නේ මෙම රික්තකයන් මගිනි. ඔන්න එතකොට මාතෘකාව මොකද්ද? රික්තකය. පළවෙනි වාක්‍යය ආයෙ පාරක් බලා ගන්න. රික්තක ශාක සෛලයට ආවේනික වූ ව්‍යුහ ආකාර ලෙස සැලකේ. සත්ත්ව සෛල ඇත්තේ ප්‍රමාණය කුඩා රික්තක. හරිද? ඔන්න එතකොට මාතෘකාව ගත්ත රික්තකය කියලා. මොකද්ද මේ ශාක සෛලයට තියෙන සම්බන්ධය කියන එක තමයි දැන් බලන්න යන්නේ අපි. බලන්න හරියට මේ කියන කතාව මොකද්ද කියලා. මෙන්න බලන්න ශාක සෛලය. පිටින් තියෙන මොකද්ද? සෛල බිත්තිය. ඊට පස්සේ මෙන්න මේ මැද හරියේ මෙන්න මේ වගේ ලොකුවට තමයි තියෙන රික්තකය. හරිද? හොඳට අහන්න මේ කියන වචනය. වචන දෙකක් තියෙනවා. එකක් රික්තය. හරිද? අනිත් එක රික්තකය. වචන දෙක හොඳට බලන්න. රික්තය කියලා කියන්නේ කිසිවක් නැති ස්ථානයකට තමයි රික්තයක් කියලා කියන්නේ. රික්තකයේ තියෙන මොකක්ද? ශාක සෛලය ඇතුලේ. හරියට මේ දෙක තේරුම් ගන්න. රික්තය කියලා කියන්නේ එකක්, රික්තකය කියලා කියන්නේ තව එකක්. හරිද? රික්තයක් කියලා කියන්නේ කිසිව නැතන. දැන් මේ මගේ පන්ති කාමරේ මේ ඔන්ලයින් රූම් එක මට පුළුවන් රික්තයක් කරන්න පුළුවන්. රික්තකයක් කරන්න බෑ. රික්තයක් කියලා කියන්නේ කිසිවක් නැති තත්ත්වයටපත් කරනවා කියන එක. එතකොට මේක රික්තයක් කළ හැකි, රික්තකයක් කරන්න බෑ. තේරුණාද? රික්තකයේ තියෙන මොකක්ද කියලා දෙහනම් ශාක සෛලයේ ඇතුලේ තමයි තියෙන රික්තකය තියෙන්නේ. එතකොට එහෙනම් මේ ශාක සෛලය ඇතුලේ ලොකුවට තියෙන රික්තක. හරිද? ඒ වගේම සමහරවල් දැකලා ඇති
කැරට් කපන්න මේක ලොකුවට දකින්න හම්බෙන්නේ රාබුත් වැඩි පොඩ්ඩක් ඉන්න හොඳම දේ මේ රතු වල කපනකොට බලන්නකො වාජ්‍යයෙන් ලේ රතු පාට වෙන්නේ නැද්ද කියලා. අන්න ඒ කැපෙන්නේ මොනවද? යුසරික්තක. එහෙනම් ශාක දේහය තුරක් තියෙන මොකද්ද? මේ වගේ ද්‍රව්‍යයක රික්තක තියෙනවා. එතකොට මේ කැපිලා තියෙන මොන රික්තකද එහෙනම්? යුසරික්තකත් එහෙනම් අන්තර්ගත වෙලා තියෙනවා. යුස අන්තර්ගත රික්තක. හරිද? යුසරික්තක වලින් කරන කාර්යය තමයි මොකද වෙන්නේ? ශාක වලට අවශ්‍ය කරන යුස වර්ග නිපදවලා තියෙන එක තමයි යුසරික්තක වලින් කරන්නේ. හරි. එතකොට එහෙනම් ශාක දේහය තුල ශාක සෛලයක් තුල විශාල අවකාශයක් අත්ත ගන්න තියෙන කවුද එහෙනම් මේ කියන රික්තකය තමයි මේ විශාල අවකාශය අරගෙන. මේක තමයි එහෙනම් මොකක් කියලා අපි හඳුනන්නේ? රික්තකයක් කියලා අපි හඳුනන්නේ. හරිද? හරි. එතකොට එහෙනම් සත්ත්ව සෛලය තුල පුංචි රික්ත කීපයක් තියෙනවා. හරි. අපි යන් එහෙනම් තුන්වෙනි වාක්‍යය දිහා බලාගෙන යමු. ශාක සෛලයේ කැපී පෙනෙන දෙවෙනි වාක්‍යය කැපී පෙනෙන විශාල රික්තක ඇත. ශාක සෛලයක පරිමාණයෙන් වැඩි කොටසක් අත්කරගන්නේ මෙම රික්තකයන් මගින්නේ. රික්තකයක වටා ප්ලාස් පටලයට සමාන තනි පටලයක් ඇත. එය තාර ප්ලාස් වලින් හැදිනේ. රතු පාට පැනෙන් වහාම ගහ ගන්න ඉඩක්. රික්තකය කියලා කියන්නේ කෙලින්ම තනි පටලමේ ඉන්ද්‍රියකාවක්. තාර ප්ලාස්ටරයක්. මම කියලා දෙන්නම් ඔක්කොම ටික. ගහන්න ඩග්ගාවිලා රික්තකයේ වටා ප්ලාස් පටලයට සමාන තනි පටලයක් ඇත. ඒක පටලමේ ඉන්ද්‍රියකාවක්. හරි ඊට පස්සේ බලන්න. එතකොට එහෙනම් සර් මේ තාන ප්ලාස්ටික් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ තාන ප්ලාස්ටික් කියලා කියන්නේ රික්තකයට පමණක් සුවිශේෂී වූ පටලයට තමයි කියන්නේ තාන ප්ලාස්ටික් කියලා. හරිද? මේක උසස් පෙළ පන්තියේදී නම් ක්‍රියාකාරී ශාකයේ යටතේදී ඔයාලා ඉගෙන ගන්නවා. උසස් පෙළ සයන්ස් කරන්න ගියාට පස්සේ බයෝ සයන්ස් වලදී. තාන ප්ලාස්ටික් ගැන ලොකු විස්තරයක් එහාට ඉගෙන ගන්න හම්බෙන්නේ ඔයාලා අයියලා කලින් ඉගෙන ගන්නවා. තාන ප්ලාස්ටික් කියලා කියන්නේ 100% මොකද වෙන්නේ? ශාක සෛලයේ රික්තකයේ සෑදිලා තියෙන තාන ප්ලාස්ටික්. ආයෙ වෙන කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ. එච්චරයි දැනගන්න. හරි ඊට පස්සේ බලන්න පරිණත ශාක සෛලයක විභාජනයෙන් හටගත් විගස පිහිටන්නේ කුඩා රික්තකයන්ය. මේවා ආලෝකාන්වීක්ෂයෙන් නොපෙනී පසුව සෛල විශාලයට කුඩා රික්තකමෙන් එකතු වී විශාල රික්තකයක් සෑදේ. එහෙනම් ශාක සෛලයේ ඉස්සරහින් පුංචි රික්තක කාලයක් යනකොට පරිණත වෙනකොට මොකද වෙන්නේ? මේ රික්තක ඔක්කොම එකතු වෙලා විශාල රික්තකයක් මොකක්ද දෙනම් නිර්මාණය වෙනවා. රික්තකයක් තුළ රික්තක යුස ඇත. මෙම සෛල යුස ලෙස හැඳින්වේ. මේ 95ක් පමණ ඇත්ත. ඊට අමතරව khනිජ ලවණ, සීනි වර්ග, කාබනික් අම්ල, එහා පිටුවේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, විවිධ වර්ණක අන්න මම අර කිව්ව යුස රික්තක. හරිද? රතු වලේ කපන මොකද වෙන්නේ? යුස රික්තක කැපිච්ච ගමන් මොකද වෙන්නේ? මුළු භාජනයේම සම්පූර්ණයෙන් මොන පාටක් ගන්නවද? රතු පාටක් ගන්නවා. එයි මේ රතු වලේ කැපිච්ච නිසා. පරිවෘත්තීය අපද්‍රව්‍ය යනාදිය පිනු ලබයි. ප්‍රාග්න්‍යාෂ්ටික සෛලවල සත්ත්ව රික්තක නැත. ඒවායේ ඇත්තේ ව්‍යාජ රික්තක කියන්නේ. මේවා වාතයෙන් පිරිපවතී. ඒවා තාන ප්ලාස්ටයක නොපිහිටයි. තේරුණාද? තාන ප්ලාස්ටයක නොපිහිටයි කියලා ඔන්න දාලා තියෙනවා. අපිට ඕන කරන්නේ රික්තයෙන් කරන කාර්යය. ඊයේ මේනම් රතු පාට පෑනෙන් කාර්යයන් ටික රතු පාට පෑනෙන් ඕනේ. යන ශාක සෛලය රතු පාට පෑනෙන් ශාක සෛලය ප්‍රමාණයෙන් විශාලව වර්ධනය වීම සඳහා දෙවෙනි එක රික්තක යුෂෙහි වූ
රික්තක රික්තක යුසෙහි රික්තක යුසය රික්තක යුසෙහි වූ විවිධ ද්‍රව්‍ය නිසා මොකද්ද සර්? රික්තක යුසෙහි යුසය කියලා කියන්නේ ද්‍රවය රික්තක යුසෙහි වූ විවිධ ද්‍රව්‍ය නිසා විවිධ ද්‍රව්‍ය නිසා ජල විභවයක් පවත්වා ගැනීමට ජල විභවයක් පවත්වා ගැනීමට මොකද්ද සර්? ජල විභවයක් පවත්වා ගැනීමට ජල විභවයක් පවත්වා ගැනීමට තුන්වෙනි එක රික්තක යුසෙහි යන පංශයන රික්තක යුසයෙහි යන පංශයන යුසෙහි විවිධ වර්ණක වී ඇත ප්‍රධානතම වර්ණකය වන්නේ ඇන්තොසයනින් කොට කිලිවා ඇන්තොසයනින් මෙය අන්තිම වාක්‍යය මෙය පුෂ්පවල විවිධ වර්ණක ඇති කිරීම සඳහා පුෂ්පවල විවිධ වර්ණක ඇති කිරීම සඳහා දායක වේ. සඳහා දායක වේ. හරිද? හරිද? හරි. එහෙනම් එන්න මේ සුවිශේෂීම ඉන්ද්‍රිකාව ගැන පැහැදිලි කරන්න. හරිද? මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණය ගෙදර අම්මා ඉන්නවනේ. අම්මා තමයි මේකේ තියෙන සුවිශේෂීම චරිතේ. මම මේක පැහැදිලි කරන්න හැම අවුරුද්දම ගන්නේ ඕක තමයි. තාත්තා ඉන්නවනේ. දැන් සමහර කට්ටියගේ සර් අපේ තාත්තා නම් කියුතුන් අතර නෑ කියලා කියයි. මගෙත් නෑ. අපි හිතමුකෝ තාත්තා ඉන්නවයි කියලා. හරිද? දැන් සමහර කට්ටිය සර් අපේ අම්මත් නැහැ කියලා කියයි. මගේ නම් අපේ අම්මා ඉන්නවා. සමහර කට්ටියගේ දරුවෝගේ අම්මා නැතුව ඇති. හරිද? කියුතුන් අතර නැතුව ඇති. ඔය ඔක්කොම පැත්තක දාලා අපි නිකන් හිතින් හිතමුකෝ. අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා අපේ පවුලේ. හරිද? තාත්තා මොකද කරන්නේ? තාත්තා තමයි ගෙදර සල්ලි හම්බ කරලා ඔක්කොම කරන්නේ. අම්මා තමයි මොකද කරන්නේ? සියලු දේ බැලන්ස් කරන්නේ. හොඳ උදාහරණයක් මම කියන්නම්. තාත්තගෙන් රුපියල් 100ක් කිව්වොත් තාත්තෙන් 100ක් කොහොම හරි ගන්න පුළුවන්. ගෑල්ලාමෙකුට නම් ගන්න හැකියි. අම්මගෙන් රුපියල් 100ක් කිව්වොත් හම්බෙන්නේ උපරිම රුපියල් 20යි හම්බෙන්නේ. නැගද මේ සාමාන්‍ය දෙයක් මම මේ කියන්නේ. හරිද? ඒ තමයි ගෙදර තියෙන පිරිමැසීම කියන සංකල්පය. හරිද? අම්මට රුපියල් 100ක් දෙන්න බැරි කමක් නැහැ ඉල්ලපුවාම. තේරෙනවද? තාත්තා හම්බ කරනවා තාත්තා දෙනවා හරි මම හම්බ කරනවානේ මට එහෙම රුපියල් 100 ගණන් නැහැ කියලා කියනවා. හැබැයි අම්මා කියනවා මම සල්ලි හම්බ කරන්නේ තාත්තා ගෙනත් දෙන සල්ලි ටික මම පිරිමැස්මෙන් වියදම් කරනවා. හරිද? ඕක තමයි ගෙදර තියෙන සුවිශේෂීම කාර්යභාරය.
ගෙදර මම මෙහෙම කිව්වොත් ගෙදර හැමතැනම පාලනය කරන්නේ හැම දෙයක්ම හොයලා බලන්නේ කවුද? තාත්තද අම්මද? අම්මා. එහෙනම් මේ අම්මා වගේ තමයි කවුද එහෙනම් සෛලයක් ඇතුලේ ඉන්න කවුද? න්‍යෂ්ටිය. මෙයා මේ සෛලය ඇතුලේ සියලු තැන් හැම අස්සම් මුල්ලන් නෑර මොකදනේ? හොයලා බලලා එයා තමයි දත්ත දෙන්නේ. උඹට යන්න ඕන නම් ඵලයන්. මෙන්න උඹට වෙන් කරපු ගාන. මෙන්න උඹට වෙන් කරපු ප්‍රමාණය කියලා මේ සියලු කාර්යයන් කරන්නේ කවුරු විසින්ද එහෙනම්? මෙන්න මේ න්‍යෂ්ටිය විසින්. ඊළඟව එහෙනම් අපේ ගෙදර තුල සියලුම කාර්යයන් කරනවා අම්මා කරනවා වගේ මොකද වෙන්නේ එහෙනම් මේ සෛලයක් තුලත් සියලුම ජීව ක්‍රියා කරන්න කාර්යභාරය බැර වෙන්නේ කාටද එහෙනම් මේ කියන න්‍යෂ්ටියට තමයි. එහෙනම් න්‍යෂ්ටිය තමයි මේ සියලු දේවල් මොකද ගන්නෙ මේ පාලනය කරන්නේ. හරිද? හරි. එතකොට එහෙනම් අපි යම් රික්තකයේ කාර්යභාරය කියන කොටස පැහැදිලි කරන්නට. හරි. එන්න එහෙනම් sorry න්‍යෂ්ටියේ කාර්යභාරය පැහැදිලි කරන්න. පෙරලන්න පිටුව අංක 11 වෙනි එක. හරිද? ඔයාට හම්බෙන මාතෘකාවක් න්‍යෂ්ටිය කියලා. හරිද? උඩම තියෙනවා න්‍යෂ්ටිය බලන්න. ඕක සමන්විත වෙන කොටස් ටික හොඳට ඇස් දෙකලා බලන්න. න්‍යෂ්ටිකාව කියලා තියෙන බලන්න තදර බෝලයක් වගේ තියෙනවා බලන්න. එතකොට එහෙනම් ඔය තියෙන ක්‍රොමැටින් ජාලය. ක්‍රොමැටින් ජාලය එකට එකතු වෙලා විශාල ප්‍රමාණයක එකතු වෙන ස්ථානය තමයි ඔය නම් කරලා තියෙන න්‍යෂ්ටිකාව කියලා. හැබැයි මේ න්‍යෂ්ටියත් පටල දෙකක ඉන්ද්‍රියකාවක්. ඒ කියන්නේ මොන පටලමේද එහෙනම්? දීපටලමේ ඉන්ද්‍රියකාවක් මේ න්‍යෂ්ටිය කියලා කියන්නේ. පටල දෙකක ඉන්ද්‍රියකාවක්. ඊළඟ න්‍යෂ්ටිකාව තියෙන බාණ්ඩ පිටත න්‍යෂ්ටි පටලය, ඇතුළ න්‍යෂ්ටි පටලය, පර්වත න්‍යෂ්ටියක අවකාශය, න්‍යෂ්ටි ප්ලාස්මය, ක්‍රොමැටින්, න්‍යෂ්ටික ජිද්‍ර. ඔය තමයි න්‍යෂ්ටික තියෙන කොටස් ටික. ටිකක් ඔය උසස් පෙළ රූපයක් තමයි මම උතන දැම්මේ. මොකද මේ ලොකු අයියලා අක්කලාටත් ඕක හරි ප්‍රයෝජනවත් වෙන නිසා කියලා. නැත්නම් ඔයත් තව ඉස්සරහට යනකොට මේ රූපය හරි ප්‍රයෝජනවත් වෙයි. ඒකයි ඔය න්‍යෂ්ටිය කියලා දැම්මේ. එතකොට එහෙනම් මේක දකින්න හම්බෙන්නේ ශාක සෛලයක මෙන්න මෙහෙම, සත්ත්ව සෛලයක මෙන්න මෙහෙම. මෙන්න මම අදිනවා ශාක සෛලයක්. මේක ඇතුලේ තියෙනවා මේ විදිහට. හරිද? ප්ලාස්ම පටලය මේක ඇතුලේ තියෙනවා මේ විදිහට රික්තකය. මෙන්න මේ හරිය තමයි දකින්න හම්බෙන්නේ පාර්ශ්වික න්‍යෂ්ටිය දකින්න හම්බෙන්නේ. පාර්ශ්වික තමයි මේ න්‍යෂ්ටිය දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ හරිද? මේ තමයි න්‍යෂ්ටි. මේක තමයි මොකද්ද? ප්ලාස්ම පටලය. බලන්න එහෙනම් ශාක සෛලයේ පාර්ශ්වික තියෙනවා. ශාක සෛලයේ පාර්ශ්වික වෙන්න සත්ත්ව සෛලය. මේක සත්ත්ව සෛලය. මේක මොකද්ද? ශාක සෛලය. ශාක සෛලයේ පල්ලෙහාට වෙන්න තියෙනවා. සත්ත්ව සෛලයේ කොහාට වෙන්නද එහෙනම්? මැද්දට වෙන්න තියෙන සුවිශේෂ ඉන්ද්‍රිකාව මොකද්ද එහෙනම්? න්‍යෂ්ටිය. අපි උතනින් පටන් ගමු එහෙනම් විස්තරේ ලියන් යන්න. හරි. පිටු අංක 11 ලියමු තොර ලකුණක් කාලය වෙරලා. සෛලයක් තුල නිල් පාට පෑනින් සෛලයක් තුල කැපී පෙනෙන ඉන්ද්‍රිකාව ලෙස න්‍යෂ්ටිය සඳහන් කළ හැක. න්‍යෂ්ටිය සඳහන් කළ හැක. ඊළඟටව සාමාන්‍යයෙන් ගෝලාකාර
ඉන්ද්‍රිකාවකි. ඊළඟ තරුව සමහර සෛලවල බහුල වශයෙන් පීඩන නිසා එම සෛල බහුන්‍යෂ්ටික සෛල වේ. බහුන්‍යෂ්ටික සෛල වේ. වරහන් ඇතුළේ ලියන්න කංකාල පේශි කියලා ලියන්න. කංකාල පේශි සෛල. කාංකාල පේශ සෛල. ඊළඟ තරුව සමහර සෛලවල න්‍යෂ්ටි දැකිය නොහැක. න්‍යෂ්ටි දැකිය නොහැක. වරහන් ඇතුළේ යන්න රතු රුධිර සෛල. කමාවක් ශාක සෛලවල පෙනීර නල ඒකක. කමාවක් ශාක සෛලවල පෙනීර නල ඒකක. මොකද්ද සර්? ශාක සෛලවල පෙනීර නල ඒකක. අවසාන වාක්‍යය ඔය මේ කරුණු හතරකට ගැලපෙන්න ලියා ගන්න. අවසාන මුල් ලියා ගත්තා නම් හරි. සෛලයක න්‍යෂ්ටිය මොකද්ද සර්? සෛලයක න්‍යෂ්ටිය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. අන්න දැන් බලා ගන්න ඔතනින් පස්සේ කොටස් ටික. හරිද? එකක් තියෙනවා න්‍යෂ්ටි ආවරණය කියලා එකක් තියෙනවා. තව තියෙනවා මොකද්ද? න්‍යෂ්ටි ප්ලාස්මය කියලා එකක් තියෙනවා. තව තියෙනවා මොකද්ද? වර්ණ දේහය කියලා එකක් තියෙනවා. තව තියෙනවා න්‍යෂ්ටි කාව කියලා තියෙනවා. මේ තමයි න්‍යෂ්ටි සමන්විත වන ප්‍රධාන කොටස් හතර. එකක් න්‍යෂ්ටි ආවරණය, න්‍යෂ්ටි ප්ලාස්මය, වර්ණ දේහය, අනිත් එක තමයි මොකද්ද? න්‍යෂ්ටි කාව. මේ කොටස් හතරෙන් තමයි මොකක්ද නිර්මාණයලා තියෙන දේ නම්
න්‍යෂ්ටි නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. බලමු එහෙනම් න්‍යෂ්ටි ආවරණය කියන්නේ මොකක්ද කියලා. බලන්න ඔකේ තියෙනවා න්‍යෂ්ටි ප්ලාස්මය මේකේ තියෙනවා බලන්න න්‍යෂ්ටිය ප්ලාස්ම පටලයට සමාන පටල දෙකකින් වට වියද. ගහන ටග් ගාලා ඉර දී පටල මේ ඉන්ද්‍රිකාවන්නේ ගහන ඉර ටග් ගාලා. න්‍යෂ්ටිය ප්ලාස්ම පටලයට සමාන පටල දෙකකින් වට වී ඇත. ටග් ගාලා ගහන ඉර පටල දෙකකින් වට වී ඇත කියන එක ඉර ගහන ටග් ගාලා. න්‍යෂ්ටිය ප්ලාස්ම පටලයට සමාන පටල දෙකකින් වට වී ඇත. ඊට පස්සේ බලන්න න්‍යෂ්ටි පටලයේ සේදී ඇති පටල දෙක අතර වූ අවකාශය පයි න්‍යෂ්ටික අවකාශයයි. එච්චර ලොකට ඕනේ නැහැ. සාමාන්‍ය දැනගන්න තමයි මම කරුණු දැම්මේ. ඊට පස්සේ න්‍යෂ්ටි ආවරණය නිසා සයිටෝප්ලාස්මයට වඩා වෙනස් පරිසරයක න්‍යෂ්ටිය තුළ පවත්වාගෙන හැකි වී ඇත. න්‍යෂ්ටි ආවරණයේ තනින් තන සිදුරු ඇත. මේවා න්‍යෂ්ටි චිත්‍ර නම් වේ. මෙම චිත්‍ර හරහා න්‍යෂ්ටිය තුළට හා එහා පිටුවේ න්‍යෂ්ටියෙන් බැහැර ඇති සෛල ප්ලාස්මේට විවිධ වර්ගයේ අණු පරිවහණය වේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? විවිධ වර්ගයේ අණු ඇතුල් වෙන්නේ පිට වෙන්නේ එහෙනම් මොකක් කරාද මේ න්‍යෂ්ටික චිත්‍රය හරහා. චිත්‍රය හරහා තමයි මේ සියලු දේවල් ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. මේ කාර්ය දැනගත්තා නම් ඔන්න හරි. එතකොට එහෙනම් බලන්න එහා පිටුවේ පිටු අංක මම ඉන්නේ 12 ඉන්නේ. උදාහරණයක් තියවා න්‍යෂ්ටි සිට RNA අණු සයිටෝප්ලාස්ම විතර ඇතියම්. එච්චර ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. දැනගන්න තියෙන මෙච්චරයි. සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය කියලා. මේක ද්විපටලමේ ඉන්ද්‍රිකාවක්. මේ පටල දෙක බොහෝ දුරට කාර්ය සමානයි කියලා ඉදිරිපත් කරාද එහෙනම් ප්ලාස් පටලයට සමානයි කියලා ඉදිරිපත් කරා. ඊට බලන්න න්‍යෂ්ටි ප්ලාස්මය කියන එක ඉදිරිපත් කරා. න්‍යෂ්ටි ආවරණයට ඇතුළතින් ඔන්න බලන්න ඊළඟ එක න්‍යෂ්ටි ප්ලාස්මය න්‍යෂ්ටි ආවරණයට ඇතුළතින් වූ අවකාශයේ පිරියැත්තේ අර්ධ තරලමය ජලයක් වන න්‍යෂ්ටි ප්ලාස්මය මගින්නේ. හරිද? ජලයක් වන න්‍යෂ්ටි ප්ලාස්මය මගිනි. මෙහි අයන ප්‍රෝටීන RNA හා වෙනත් පරිවෘත්ති ද්‍රව්‍යයන් ඇත. ඊට පස්සේ තියෙන මාතෘකාව මොකද්ද? න්‍යෂ්ටිකාව කියලා. ඔන්න න්‍යෂ්ටිකාව න්‍යෂ්ටිකාවයි කියලා කියන්නේ දෙකක්. සමහර තැන්වල ටීචර්ත් කියලා තියෙනවා න්‍යෂ්ටිකාවක් න්‍යෂ්ටිය වල හිතාගන්නේ නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. බලන්න එහෙනම් විභාජනයේ නොවු සෛල යක න්‍යෂ්ටිය තුල ක්‍රොමැටින් කණිකා අතර ඝන ගෝලාකාර දේහයක් දැකිය. ඒ කියන්නේ ක්‍රොමැටින් ජාලය ගොඩක් එකතු වෙලා. මේ ක්‍රොමැටින් ජාලය ගොඩක් එකතු වෙලා. මෙන්න මේ වගේ ගොඩක් එකතු වෙලා තමයි මොකද්ද එහෙනම් මේ න්‍යෂ්ටිකාව නිර්මාණය වෙන්නේ. න්‍යෂ්ටිකාව නිර්මාණය වෙන්නේ එහෙනම් ක්‍රොමැටින් ජාලය ගොඩක් එකට රාශි වෙලා. ඊට පස්සේ ඇතම් සෛල වල න්‍යෂ්ටි තුල න්‍යෂ්ටිකා කීපයක් දැකිය හැක. එහෙනම් ක්‍රොමැටින් ජාල ගොඩක් එකට එකතු වෙච්ච තැන් ඇත. මේ පටලයකින් වැසී ඇත. ඒක චුට්ටක් හදාගන්න වැරද්දා නැත කියලා. න්‍යෂ්ටිකාවට පටලයක් නැහැ. ඒක වැරද්දා. ඇත කියන එක කපලා හදාගන්න නැත කියලා. හරිද? හරි. න්‍යෂ්ටිකාවෙහි DNA, RNA සහ ප්‍රෝටීන් ඇත. හරිද? රතු පාට පෑන අතර ගන්න වැදගත්ම කාර්යයන් ටික ලියන්න තියෙන්නේ න්‍යෂ්ටියෙන් කරනවා. ලියන්න අංක 1. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. අංක 1. රතු පාට පෑන ලියන්න පිටු අංක 12 හිස් තැන් වල. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ඊළඟ අංක 2 සෛලයේ පාලක මධ්‍යස්ථානය අන්න අම්මා නේද? සෛලයේ පාලක මධ්‍යස්ථානයේ ක්‍රියා කිරීම. සෛලයේ පාලක මධ්‍යස්ථානයේ ක්‍රියා කිරීම. මොකද්ද සර්? සෛලයේ පාලක මධ්‍යස්ථානයේ ක්‍රියා කිරීම.
ඊළඟ එක ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය. ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය. ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය. තව එකක් රයිබෝසෝම නිෂ්පාදනය. හරි. ඔන්න ඔතන එකක් තමයි මට අද කරගන්න ලොකු අවශ්‍යතාවය තිබ්බේ. හරියටම 8යි 10යි වෙලාව. හරිද? ඔතනින් සම්පූර්ණයෙන් මොකද වෙලා තියෙන්නේ? ආගන්න කෙනෙක්ව ලොග් අවුට් වෙන්න එපා වොමින්ද. අයින් වෙන්න එපා වොමින්ද. ඔතනින් ඔය දක්වා තමයි සියලුම කොටස් ටික මට කරන්න උවමනාව තිබ්බේ. සයිඩ් එක තුළ තියෙන ඉන්ද්‍රිකා ටික හඳුනා ගන්න එක. සෑහෙන මහන්සියක් දාලා ගී සතිය ටිකයි මේ හැටි ඔක්කොම ඇදලා ඉවර කරගත්ත ඔන්න අද. හරිද? අද හරි ප්‍රයෝජනවත් දවසක් මම හිතන හැමෝටම. ඊට පස්සේ තියෙන අපිට පොඩි කොටසක් ටක් ගාලා ඉවර ගන්න පුළුවන් කොටසක් අන්වීක්ෂ කියන කොටස. ඕකේ ඔය රූප රාමු හැම මේ තියෙන රූප රාමු සියල්ල මාසතුයි. මට ළමෙක් ඇඳලා දුන්න රූප තමයි ඔය තියෙන්නේ. ඒ නිසා වෙන ගුරුවරු එහෙම අතරපත් වුණොත් ඔන්න මගින් ගත්තේව තමයි ඔය. හරිද? හරි. ඒ නිසා මගින් ගත්ත දරුවෙක් තමයි මේ අන්වීක්ෂ හසුරුවන විදිහ මම ළඟ ඉඳලා කියලා ඇඳගත්ත විදිහ රූප ටික තමයි ඔය තියෙන්නේ. පිටු අංක 13 සහ 14 තියෙන්නේ. අන්වීක්ෂයක් කොහමද හසුරවන්නේ කියලා ඔක්කොම ඔකේ රූප රාමු ටික ලස්සනට ඇතුළත් කරලා තියෙනවා. හරිද? හරි. එහෙනම් අපි ලබන සතියේ නම් අන්වීක්ෂ කොටස් ටික කරලා ඉවරලා අපි මේ ඒකක එහෙනම් අවසන් කරගමු. හරි. එහෙනම් අදට අපි එහෙනම් ඔව් ආන්න සර් මට ඔය පේපරේ ගන්න බැරි වුණා සර්. ඒක ගන්න කොහොමද? තුසාරියෙන් ගන්න පුළුවන්.